නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර මේ මොහොතේදීම නිවන අත්දැකීමින් මේ මොහොතේදීම නිවන අත්විඳිමින් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ යෙදී සිටිනා වූ ලෝකවාසී සියලු යෝගාවචර පින්තුනි, එළවතුරා මාමැණී අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් වදාර ලැබුවා වූ පිහිටුවා වදාරන ලැබුවා වූ මේ සංසාරයෙන් එතරීම සඳහා එළවතුරා අනන්තවත් බුදු පියාණන් වහන්සේලා විසින් දේශනා කර වදාරන ලැබුවා වූ ඒකායන මාර්ගය වන සතර සතිපට්ඨානයට බැසගත්තා වූ මේ පින්නතුන් තුලින් සතර සතිපට්ඨානයේ හෙවත් සත්‍ය ඉස්මතු වෙලා තිබෙන වෙලාවයි පින්නතුනි. මේ සම්මත වශයෙන් වර්ෂ 2017 සැප්තැම්බර් මාසේ 19 වෙනිදා උදෑසන 5 පහු වෙලා තියෙනවා. මේ අග්ගොන ප්‍රදේශයේ පිහිටි මේ මොහොතේ මේ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරනා වූ ආරණ්‍ය සේනාසන කුටිය තුල තිබෙනා වූ ඔරලෝසුවට අනුව වෙලාව. භාවනා අධ්‍යයනයේ මාරා තමන්ට අවබෝධ වෙලා තියෙනවා පැහැදිලිව ප්‍රකට වීමක් තමයි තියෙන්නේ. මොකද්ද ප්‍රකට වෙලා තියෙන්නේ? දැන් ඔන්න තවත් සිතුවිල්ලක් පින්නතුනි ප්‍රකට වෙච්ච බව පළවෙනි සිතුවිල්ල ප්‍රකට වෙච්ච බව දැනගත්තු එක ඊළඟ සිතුවිල්ල. එහෙනම් ඊළඟ සිතුවිල්ල එවනම් මොකද්ද ඊළඟ සිතුවිල්ල? මෙන්න ප්‍රකට වෙලා තිබෙන්නේ සද්දයක්. සද්දයක් කියලා. එහෙනම් සද්දයක් කියන එක පින්නතුනි තවත් ප්‍රකට වීමක් තවත් සිතුවිල්ලක් නේද? එහෙනම් අන්න තවත් සිතුවිල්ලක් සද්දයක් කියලායි ප්‍රකට වෙලා තියෙන්නේ කෙනෙක්. ඒතකොට සද්දයක් ප්‍රකට වෙච්ච එකක් පින්නතුනි සද්දයක් කියලා ප්‍රකට වෙච්ච බව දැනගත්තු එක තවත් එකක් නේද පින්නතුනි? එහෙනම් මෙන්න මේ එකින් එකට Tamanට තියෙනවා මොකද්ද? මේ දැන ගැනීමක් දැනගත්තා දැනගත්තු දේ දැනගන්නව නැවතට. දැනගත්තු දේ දැනගන්න නිසා ඒකට කියනවා තවත් වචනයක් බුදු පියාණන් වහන්සේ දාලා ඒක තමයි විඳීම. දැන ගැනීම විඳීම. දැනීම විඳීම. දැනෙනවා දැනෙන දේ විඳිනවා. ඒකට දැනෙන දේ විඳිනවා නම් පින්නතුනි දැනෙන දේ විඳිනකොට විඳින්න වෙන්නේ මොකද්ද? විඳින්න වෙන්නේ වෙනස් වෙච්ච දේකුයි. වෙනස් වෙච්ච දේකුයි. එහෙනම් ලෝකය කියලා මොකද්ද පින්නතුනි දැනගන්න තියෙන්නේ? දැනගන්න තියෙන්නේ වෙනස් වෙන බවයි. ලෝකය කියලා දැනගන්න තියෙන්නේ වෙනස් වෙන බවයි. එවනම් වෙනස් වෙන බව නම් පින්නතුනි විඳින්න තියෙන්නේ මොකද්ද? විඳින්න තියෙන්නේ ඒකත් වෙනස් වෙච්ච බවයි. එහෙනම් දැනගත්ත එකත් වෙනස් වුණා. දැනගත්ත එක වෙනස් වෙච්ච නිසා දැනීම විඳීම බවටපත් වෙනවා. අන්න දැනීම විඳීම බවටපත් වෙනකොට තමයි මේ පින්නතුන්ට පෘථග්ජන මට්ටමේදී මේ සංඥාව Tamanට ප්‍රකට වෙලා එන්නේ. අන්න එතකොට දැනුණු දේ විඳිනවා විඳින බව දැනගන්නවා. විඳින බව දැනගන්නේ මොකකින්ද පින්නතුනි? විඳින බව දැනගන්නේ මෙන්න මේ අදී වචනේ. විඳින බව දැනගන්නේ මෙන්න මේ පැනවිල්ලෙන්. එහෙම නැත්නම් මේ නිරුත්තිපතයෙන් පිණුත්. ඒ අනුව මේ පිණුදුඬ තවත් සූත්‍රයක් ඉස්සරහට එනවා නිරුත්තිපත සූත්‍රය කියලා පිණුත්. මේ පිණුදුඬ තවත් සූත්‍රයක් ඉස්සරහට එනවා නිරුත්තිපත කියලා සූත්‍රය. මේ පිණුදුන් මේ වන විට මේ ධර්ම දේශනා 79ක් 78ක් කියලා තියෙනවා. අද දිනේ මේ පිණුදුඬ ලැබිලා තියෙන්නේ 79 වෙනි අවස්ථාවයි. මේ ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීමට කියලා මේ පින්නතුන් මේ වුණිට දහස් ගාණක් මේකට සූදානම් වෙලා දහස් ගාණක් මේ බණ අහලා නැවත නැවත මේ මාර්ගය තුල ඉන්න බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ පින්නතුන් වෙනුවෙන්
මේ ධර්මයේ විශ්වගත වෙන්නේ මේ අවස්ථාවේ මේ ශබ්දවාහිනී යන්ත්‍රය හරහා. ඒ සඳහා මේ පිණුදුන්න මීට පෙර ඇහිලා තිබෙනා වූ සූත්‍රය තමයි මේ මහා නිදාන සූත්‍රය. මහා නිදාන සූත්‍රය කියන්නේ මේ පටිච්ච සමුප්පාදයට අදාළ සූත්‍රය. ගැඹුරුම සූත්‍රය. මේ සූත්‍ර පිටකයේ මේ පිළිඳ දන්නවා මේ ධර්මතාවයේ ගැඹුරුම ධර්මතාවය තමයි පටිච්ච සමුප්පාදය කියන කොටස. පටිච්ච සමුප්පාදයේ මේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන්නේ මොකද? ආනන්දය මේ ලෝකය කියලා කියන්නේ පැනවිල්ලක්. ලෝකය කියලා කියන්නේ අදිවචන සම්පස්සයක්. අදිවචන සම්පස්සයක්. සම්පස්ස කියන්නේ ස්පර්ශ වෙනවා කියන එකයි. මේ අදිවචනයක් කියන්නේ මේ සෑදෙන පිළියෙල වෙන වචනයක් ස්පර්ශ වීම. වචනයක් පින්නදුනි එකපාරකට හැදෙන්නේ නැහැ. පෙම් දන්නවා වචනයක් නම් ඒ වචනයක් හැදෙන්න ඒකේ අකුරු රාශියක් තියෙනවා. ලෝකේ තියෙන මොන භාෂාවක් ගත් මොනම භාෂාවකවත් පින්නදුනි වචනයක් නැහැ. තියෙන්නේ අකුරක්. එහෙනම් හැමතැනම අකුරු ටිකක් එකතු වෙච්ච දණයි වචනයක් කියලා කියන්නේ. ඒකයි අදිවචනය කියලා කියන්නේ. පිළිවෙල කරන ලද මේ වචනයක්. අන්න පිළිවෙල කරන ලද වචනය ස්පර්ශ වෙනවා. එහෙනම් ස්පර්ශ වෙන්නේ පින්නදුනි කොයි විදියටද? ස්පර්ශ වෙන්නේ පින්නදුනි පිළිවෙල වෙනකොටයි ස්පර්ශ වෙන්නේ. අයන්න කියන එක ස්පර්ශ වෙලා ස්පර්ශේ නිරෝධ වෙලා ඉවරයි. මේ පින්නදුන්ට අල් මයන්න ස්පර්ශ වෙනකොට පින්නදුනි අයන්න ස්පර්ශ වෙන වෙලාවේදී අල් මයන්න ස්පර්ශ වෙන්න බෑයි කියන එක දැන් මේ පිනුන් දන්නවා තමන්ගේ භාවනා අත්දැකීම තුළ. මොකද්ද භාවනා අත්දැකීම? මේ මොහොතේ මට ප්‍රකට වෙලා තිබෙනවා දාකුණ අන්න දා තියේදී කූ තියෙන්න විදියක් නැහැ. දයන්නයි කුයන්නයි කියලා මේ ලෝකේ සමීකරණයකුත් නැහැ. දයන්නට පස්සේ කුයන්න වෙන්නත් පුළුවන්, හයන්න වෙන්නත් පුළුවන්, නැත්නම් දකුණ වෙන්නත් පුළුවන්, දහම වෙන්නත් පුළුවන්. එහෙනම් දකුණ වෙන්නත් පුළුවන්, දහම වෙන්නත් පුළුවන්, ධනංජය වෙන්නත් පුළුවන්. ධනංජය වෙන්නත් පුළුවන්. එහෙනම් දකුණ පස්සේ එන්නේ එකම අකුර කුයන්න. දකුණෙන් පටන් ගන්න වචන තියෙන්නේ දකුණ පමණයි. එහෙම නැත්නම් දර්ශනය කියලා එකක් තියෙන්න බෑ, දහම කියලා එකක් තියෙන්න බෑ, ධනංජය කියලා එකක් තියෙන්න බෑ කියලා මෙන්න මෙහෙම සමීකරණයක් මෙහෙම වචනයකුත් නෑ. එහෙනම් අන්නේ අකුරෙන් අකුර මේක ස්පර්ශ වෙමින් යන නිසා තමයි එක අකුරක් දැනගෙන ඒ අකුර දැනගත්තු බවක් දැනගෙන ඒ අකුර දැනගත්තු බව 100% නිර්වශේෂ නිරෝධයට ගිය බව දැනගෙනයි පින්නතුනි දැන් ඊළඟ අකුරට යන්නේ. අන්න ඒකයි අදි වචන සම්පස්සේ කියලා කියන්නේ. අදි වචන සම්පස්සේ කියන්නේ දැන් මේ පින්නතුන් භාවනා කරපු නිසා මේ අත්දැකීම තියෙනවා. භාවනා නොකර මේ සිතුවිලි මැව්වනම් පින්නතුනි මේ වාඩි වෙලා මම ඉන්නවද මේක දැනගන්න කවුද දයන්න කියන්නේ? කවුද දයන්න දැකගන්නේ? දයන්න දැකගන්න එක්කෙනාට පස්සේ ඊළඟ එක්කෙනා කවුද කුයන්න කියන්නේ? කොයි එක්කෙනාද කුයන්න දැක්ගන්නේ කියලා මෙන්න මේ වගේ ප්‍රශ්න අහන පිස්සු පියාටු දෙතුන් දෙනෙකුත් ඉන්නවා පින්නතුනි. ඔන්න ඔය අභිධර්මයේ ගිලලා කෙලවරක් නැතුව වමාර ගන්න බැරුව මේ මහත්තුරුන්ගේ ලනු ගිලපු ප්‍රමාණයට තව තවත් ඒ එක එක මහත්තුරු එක එක විදිහට විස්තර කරාට මේක අහගෙන හිටපු අය ඒක ගිලලා කෙලවරක් නැතුව භාවනාව ඉවර වෙලා ආයි ගිහිල්ලා පුටුවකට වාඩිලා අර පොත අරගෙන පොත කියවන. පොත කියනකොට බලනවා මේ දයන්න කිව්වේ මෙතන තිබෙන්නා වූ මොන සිතද? කොයි සිතද දයන්න කියලා කිව්වේ? මේ ආම්දුරන් දන්නේ නැහැ ඔය අභිධර්මයේ වචනයක්වත් අහලා නැති නිසා ඔය එක එක්කෙනා කියපු වචන කීපයක් විතරයි. නැත්තම් ওই වචන සෙට් එකක් තියනවලු මේ අය කියන්නේ. මේක කෑලි වලට කල්ලා 3කට ගොඩ කඩනවලු එක්කෙනෙක් 7කට ගොඩ කඩනවලු එක්කෙනෙක් 19කට ගොඩ කඩනවලු එක එක්කෙනා එක එක විදියට කඩනවයි කියලා මේ එක එක්කෙනා මේ කමඨාන් සාකච්ඡාවලදී කියවෙච්ච වචන තමයි පිළි. නැත්තම් ඔන්න ඔය ආකාරයට දයන්න කියන්නේ මෙන්න මේ ප්‍රකට වීමයි, කුයන්න කියන්නේ මේ ප්‍රකට වීමයි, ණයන්න කියන්නේ මේ ප්‍රකට වීමයි කියලා මේ අය වෙනත් උපමා දාලායි හැබැයි මෙතන කියලා දීලා තියෙන්නේ. ওই දකුණ දාන උපමාව කියලා කියන්නේ ගියානම් කවදා හරි ඔය උගන්නන මහත්තුරුන්ට උගන්නන හාමුදුරුවන්ට තේරෙවි එදාට තමන් මොනතරම් පටලැවිල්ලකද ඉන්නේ කියලා. අන්න ඒ තරම් මේ අවිද්‍යාවේ ප්‍රමාණය බලගත්ු නිසා
අවිද්‍යාවට අහුවෙච්ච අවිද්‍යාව තුල මේ ලාභ සත්කාර හොයාගෙන යන්නා වූ මේ අයගේ ඉගෙන ගත්තා වූ දේ තුල මේ පින්නතුණුත් නැවත නැවත පටලවා ගන්න. දැන් බලන්න පින්නතුණි මහා නිදාන සූත්‍රය අනුව මොකද්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ? ආනන්දය මේ ලෝකයේ කියන්නේ අදිවචන සම්පස්සය. එහෙනම් ඔන්න ඔය විදිහට අදිවචනයක් හැදිලා පින්නතුණි නම් අදිවචනේ අකුරෙන් අකුරත් අකුරෙන් අකුර නෙමෙයි අකුරකුත් ඉබේ හැදෙන්න බෑ මේ පිටුන් දන්නවා. දයන්න ලියන්න පටන් ගන්නකොට දයන්න කියලා දැනගන්න ක්‍රමයක් නෑ. මොකද දයන්න කියලා ලියලා ඉවර වෙනකන් ආරම්භයේදී මේ ලියවෙන්නේ දයන්නද, මේ ලියවෙන්නේ අයන්නද, මේ ලියවෙන්නේ කයන්නද, මේ ලියවෙන්නේ බයන්නද කියලා කාටවත් කියන්න මොනම ආකාරයේ හෝ තොරතුරක් තියෙනවද පින්නද? මොකද හැම එකක්ම පටන් ගන්නේ තිතකින් පින්නද? ඒකේ නම් ඉලක්කමද තියෙන්නේ, රූපයක්ද තියෙන්නේ, සටහනක්ද තියෙන්නේ, වෙන දෙයක්ද තියෙන්නේ, ගහක්ද තියෙන්නේ, ගෙයක්ද තියෙන්නේ කියලා කාට හරි කියන්න පුළුවන් පින්නදුනි. මේ ලෝකේ මොනම කෙනෙකුටවත් කියන්න බෑ. ඒක තමයි පින්නදුනි ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ. මේ පින්නදුන් මෙන්න මේ උපමාව ඕන්නම් මේ පෑනක් අරගෙන කොල්ලයක් අරගෙන ලියන්න පටන් ගන්න ඕනෑම දෙයක් ආරම්භ වන්නේ කොයි විදිහට කියලා Tamanට අවබෝධ කරගන්න පුළුවන් Tamanගේ අත්දැකීම. එතන සිතුවිල්ලක් නැහැ. සිතුවිල්ලකින් තොරව අන්න පූර්ණ අවබෝධයට යන්න පුළුවන්. එතනම පින්නදුනි ඒක තමයි ආර්ය පරිශ්‍රණය. අකුරක් ලියන්න පටන් ගන්නකොට මොන අකුර ලියවෙනවද කියලා Tamanට කියන්න පුළුවන්ද කියලා බලන්න පැහැදිලි හොඳ සමන්ගේ තතියකින් හොඳ යෝනිසෝ මනසිකාරයෙන් ඉඳගෙන අකුරක් ලියන්න පටන් ගන්න නැවත පටන් ගන්න පටන්ගෙන එතනම නතර කරන්න. Tamanට මොනම හෝ චේතනාවක් පහළ වෙයිද, මොනම හෝ දැනගැනීමක් තියෙයිද, මොන අකුරද මම ලියන්න හැදුවේ කියලා. එහෙනම් අකුර ලියලා ඉවර වෙනකන් ඒක දැනගන්න බෑයි නේද කියලා අවබෝධ කරගන්න පුළුවන් සූත්‍රයක් තමයි පින්නදුනි මෙන්න මේ නිරුත්තිපත සූත්‍රය. නිරුත්තිපත සූත්‍රය මේක තියෙන්නේ සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ. සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ තියෙන්නේ නිරුත්තිපත සූත්‍රය. මොකද්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ? බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ නිරුත්තිපතයක් නැත්නම් තව වචන තුනක් පාවිච්චි කරලා දෙනවා මේ සූත්‍ර පිටකේ පරිවර්තනය කරනකොට ඒ ස්වාමීන් වහන්සේලා එකක් නිරුත්තිපතයක් කියන වචනය, අනිත් එක ප්‍රඥාප්තිපතයක් කියන වචනය, අනිත් එක අදිවචන පත කියන වචනය. අදිවචන පතයක්, ප්‍රඥාප්තිපතයක්, එහෙම නැත්නම් නිරුත්තිපතයක් පින්නතු. ඔන්න ඔය වචන තුන පාවිච්චිලා දින්නේ සූත්‍ර පිටකේ අරගෙන සූත්‍ර පිටකේ කියලා බලන්න සංයුත්ත නිකායේ කන්ද වර්ගය කියන්නේ මේ පිළිඳන්නවා තුන්වන කොටසයි. තුන්වන කොටස තේරුණා වූ නිරුත්තිපත සූත්‍රයේ අදිවචන පතයක් කිය. අන්න පිළිඳුනි මොකද්ද මෙතනින් බුදු පියාණන් වහන්සේ අහන්නේ? මහණෙනි මේ ලෝකයේ යමක් තියෙනවා නම්, යමක් මේ මොහොතේ පවතිනවා නම් මොකක්ද පැනවිය හැකි වචනේ කියලා යහන්නේ? මොකක්ද නිරුත්තිපතයක් විය යුත්තේ කියලා යහන්නේ? මොකක්ද අදිවචන පතේ විය යුත්තේ? මේ ලෝකේ යමක් තියෙනවා නම්, මේ ලෝකේ යමක් තියෙනවා නම් මොකක්ද මේ පිනුම් දන්නවා? තමන්ගේ දැන් වෙනකොට තිබෙනා වූ භාෂාව තුළ මොකක්ද තියෙන්න ඕනේ? එහෙම වචනය ඇත කියන වචනයයි. මේ ලෝකේ යමක් තියෙනවා නම් මේ පිනුතුන් පාවිච්චි කරන වචනේ මොකද්ද? තියෙනවා කියන ඇත කියන වචනේ. එහෙම නැත්නම් සිටි කියන වචනේ. එහෙනම් අම්මා සිටි, අම්මා බත් කයි, මම ඇවිදිමි, මම කකුල උස්සමි. එහෙනම් මෙන්න මේ විදියට මේක යමක් තියෙනවා නම් පිනුතුනි මොකද්ද Tamanට පැනවෙන්නා වූ වචනේ? මොකද්ද Tamanට ප්‍රකටවන්නා වූ අදි වචනේ? දැන් මේ පින්නදුන් සක්මනේ අත්දැකීම ගන්න. සක්මනේ අත්දැකීම ගන්නකොට මොකක්ද මේ පින්නදුන්ට ප්‍රකට වෙලා තිබෙන්නා වූ අදි වචනේ? එහෙම නැත්නම් ප්‍රකට වෙලා තිබෙන්නා වූ ප්‍රඥාප්තිපතය, දැන් ප්‍රකට වෙලා තිබෙන්නා වූ නිරුත්තිපතේ මොකද්ද පින්නදුන්? නිරුත්තිපතේ කියන්නේ මේක මේ මොහොතේ නිරෝධ වෙච්ච ආකාරය. මොකද්ද නිරුත්ත උනේ? නිරුත්තිපතේ උනේ මොකද්ද? මේ මොහොතේදී දකුණ කියලයි පින්නතුනි ප්‍රකට.
එහෙනම් දකුණ ඇත කියන එකද දකුණ බව දැනගත් එකද කියන්නේ. අන්න එතෙන්දි පින්නොදනි බුදු පියාණන් වහන්සේ අහනවා ඊළඟට එහෙනම් මේ මොහොතේදී ඒ දේ උනා කියන එක නම් එහෙනම් ඒකේ අවසානයක් නම් එතකොට එන්නා වූ වචනේ මොකද්ද? එතකොට එන්නා වූ වචනය උන්නි කියන වචනය. සිද්ධු උනි. දැනගතිමි. ප්‍රකට උනි. මෙනෙහි උනි. අන්න එහෙනම් දැන් මේ පින්නදුන්ට ඒ පිළිබඳව දැන් තමන්ගේ අත්දැකීම තියෙනවා. මේ පින්නදුන් මේ භාවනා වෙලාව තුලදී සක්මන් භාවනාව වෙන්න පුළුවන්. පර්යංක භාවනාව වෙන්න පුළුවන්. මොකද්ද තමන්ගේ අත්දැකීම? මොකද්ද පැන වුණා වූ අදි වචනේ? මොකද්ද පැන වුණා වූ ප්‍රඥාප්තිපතේ? මොකද්ද නිරුද්ධ වුණා වූ නිරුද්ධිපතේ? නිරුද්ධිපතය මොකද්ද මේ පින්නදුන්ට භාවනාව තුල අත්දැක්කේ? අන්න එතන දැන් සැකයක් තියෙන විදියක් නැහැ. මොකද බුදු පියාණන් වහන්සේ විසින් අත්දැක්ක ආකාරයට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු තවත් සූත්‍රයක් මේ පින්නදුන්ට දැන් හමු වෙලා තියෙන නිසා. නිරුත්තිපත සූත්‍රය අනුව අන්නේ නම් පින්නදුනි සිද්ධ උනා කියන එක නේද මේ දිගින් දිගටම තමන්ගේ භාවනා අත්දැකීම. දිගින් දිගටම මේක අර කලින් භාවනා ලෝකෙ ගිහිල්ලා මේ පින්නදුන් සක්මන් කරනකොට මේ අය කියනවා දිගින් දිගටම සූත්‍ර පිටකේ නිර්වචනය කිරීමේදීත් සූත්‍ර පිටකේ වචන දීමේදීත් මේ කායානුපස්සනාව නැත්තම් මේ ආනාපාන සති සමාධි සූත්‍රය විකෘති කළා තියෙන පින්නදුනි ඔන්න ඔය විදියටයි ආස්වාස කරන්න කියලායි කියලා තියෙන පින්නදුනි. එහෙනම් මේ ආස්වාස කරන එකක් හෝ ආස්වාසයේ සිදුවෙච්ච බව දැන ගැනීමක්ද Tamanට දැනගන්න පුළුවන් වෙන්නේ කියලා දැන් මේ පින්නදුන් එක දිනක් හෝ භාවනා කරපු නිසා මේ පින්නදුන්ට අත්දැකීම තියෙනව නේද කියලා මේ පින්නදුන් දැන් හොඳට පරීක්ෂා කරලා බලන්න පින්නදුන්. ඕම තියෙන අත්දැකීම ආස්වාසය කියන එක භාවනා ලෝකේ කියන එකත් බලන්න පින්නදුන් දාලා හොන්න මෙතනට ඒගොල්ලෝ කියන්නේ මේ නාසාග්‍රයයි හුලන්ඩල්ලයි දෙක එකට වදිනවා කියලානේ. ආස්වාසය කියලා ඒගොල්ලෝ කියන්නේ ආස්වාසය කියලා ඒගොල්ලෝ නම දෙන්නේ මේක සිසිලට දැනෙනවා නම් කියලා පින්නොදේ. එහෙනම් සිසිලට දැනිච්ච නිසා නම් ආස්වාසය කියලා කියන්නේ. එහෙනම් සිසිලට දැනිලා සිසිල බව තියෙනවා නම් සිසිල බව තියෙන වෙලාවේදී ආස්වාසය බව දැනගන්න බෑනේ පින්නොදේ. එහෙනම් සිසිල තියෙනවා නම් දිගින් දිගටම දැනගත හැක්කේත් මොකද්ද? සිසිල පමණයිනි පින්නොදේ. නැත්නම් ප්‍රාස්වාසයට ඒ අය කියන්නේ උණුසුම කියලානේ පින්නදුනි. එහෙනම් උණුසුම තියෙනවා නම් පින්නදුනි දිගින් දිගටම දැනගන්න පුළුවන් වන්නේ මොකද්ද? උණුසුම කියලානේ. එහෙනම් උණුසුම කියලා දැන ගැනීම තුළ කොහොමද ප්‍රාස්වාසයක් දැනගත්තයි කියලා කියන්නේ. එහෙනම් ප්‍රාස්වාසය කියලා දැනගත්තා නම් පින්නදුනි දැනගෙන තියෙන්නේ මොකද්ද? උණුසුමක්ද දැනගෙන තියෙන්නේ? එහෙම නැත්නම් ප්‍රාස්වාසය කියලා පැනවිල්ල එහෙම නැත්නම් අදි වචනයේද දැනගෙන තියෙන්නේ. අන්න දැන් මේ පිණිදුන්ට 100% සහතිකයි Tamanට තමන්ගේ අත්දැකීම තුළ භාවනා නොකරපු කෙනාට පිණිදුන් මේක නැති බව දැන් හොඳට තේරුම් ගන්න. සිතුවිලි මවපු එක්කෙනාට මේක නැති බව හොඳට තේරුම් ගන්න. එහෙනම් සිතුවිල්ලක් නෙමෙයි දැන් මෙතන මට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මේ මොහොතේ දැන ගැනීම මම සිතුවිල්ලක් කරා දැනගත්තා කියන එකයි පිණිදුනේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් සිතුවිල්ලක් කරා දැනගත්තා. මොකද්ද දැනගත්තා වූ සිතුවිල්ල? දැනගත්තා වූ සිතුවිල්ල ආස්වාසය කියන සිතුවිල්ල. එහෙනම් මම මේක සිසිලසට දැනගත්තා නම් සිසිලස කියලා දැනගත්තෙත් පින්නතුනි මොකක් කරාද? සිසිලස කියලා දැනගත්තෙත් සිසිලස කියන සිතුවිල්ල හරහා. එහෙනම් සිසිලස කියන සිතුවිල්ලයි එහෙනම් සිසිලස ආවේ මේ හුලන් රැල්ලයි නහයයි දෙක එකට වැදිච්ච නිසා කිව්වනම් පින්නතුනි ඒකත් තවත් මොකද්ද? ඒකත් තවත් සිතුවිල්ල. ඒකත් තවත් සිතුවිල්ලක්. එහෙනම් හුලන් රැල්ල කියන එක ආවනම් මෙතනට ඒකත් මොකද්ද? තවත් සිතුවිල්ල. එහෙනම් නාසාග්‍රය කියලා කිව්වනම් ඒකත් මොකද්ද? තවත් සිතුවිල්ල. අන්න මේ දෙක එකට ගෑවෙනවයි කියලා කිව්වනම් ඒකත් මොකද්ද පිටුනේ? තවත් සිතුවිල්ල. එහෙනම් දැන් නැවත නැවත නාසාග්‍රයේ තියෙන කොතනද? හරියටම නාසාග්‍රයේ කොතනද වදින්නේ? මේක කොහොමද දිගට යන්නේ කියලා දැන් නැවත නැවත මෙන්න මේ විදියට නාසාග්‍රය හොයන්න ගියා නම් පිනුදුනි නැවත නැවත සිතුවිලි ප්‍රමාණය වැඩි වෙනවද? සිතුවිලි ප්‍රමාණය අඩු වෙනවද?
සිතුවිලි ප්‍රමාණය වැඩි වෙනවද සිතුවිලි ප්‍රමාණය අඩු වෙනවද පින්නතුනි දැන් බලන්න එතකොට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන සූත්‍ර පිටකයේම මේ තිබෙන්නා වූ විකෘති කළා තියෙන එක හරි අරගෙන මෙයාට පැහැදිලි කරගන්න පුළුවන් ආස්වාසයේ දිගනම් දිගට අත්දකින්න මහණිනි ආස්වාසය දිගනම් දිගට අත්දකින්න ඊළඟට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද ආස්වාසයේ කෙටිනම් ඒ බව අත්දකින්න පිණි අන්න ඒ බවයි අත්දකින්නේ එහෙනම් කෙටි කියලා කියන්නේ කොහොමද දැනගන්නේ එහෙනම් ඒ මොහොතේ පැනවෙන්නා වූ අදි වචනය එහෙනම් දැන් ඔන්න මේ පිළිඳුගේ අත්දැකීම තියෙනවා ආස්වාසය අදනම් මගේ කෙටි වෙලා කියලා ආස්වාසය අදනම් මගේ කෙටි වෙලා ඔන්න දැන් මේ පැනවිල්ල හරහා දැන් Taman දන්නවා ආස්වාසය කෙටි බව දැනගත් හැබැයි දැනගත්තේ මොකක් හරහාද මේ සිතුවිල්ලේවත් අදි වචනය හරහා එහෙමනම් ආස්වාසයේ කෙටිවීමක් එතන තියෙන්න පුළුවන් ද පින්නදුනි ආස්වාසයේ කෙටිවීමක් තියෙන දෙයක් නැහැ එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙනා වූ වචනය ආස්වාසයට සම්බන්ධ වචනය. ඒ කියන්නේ මොකක්ද එහෙනම් මේ ආස්වාසය පිළිබඳ තව තවත් කරුණු හොයන්න මට තිබෙනා වූ ආසාවෙවත් මගේ තණ්හාවයි පිණු. අන්න තණ්හාවේ කෙලවරක් නැති නිසා තවමත් තණ්හාව ආස්වාසය සම්බන්ධයෙන් මට නැති වෙලා නැති නිසා ආස්වාසය පිළිබඳව මම දැනගත්තේ වචනයක් පමණයි කියන එක තවම 100% මට තහවුරු වෙලා නැති නිසා පිණු. නැවත වරක් මගේ තණ්හාව තියෙන මොකද්ද? ආස්වාසය පිළිබඳ මගේ අත්දැකීමම නැවත නැවත පරීක්ෂා කරන. ආස්වාසය පිළිබඳව මගේ පරීක්ෂාව වෙන නැත්නම් අත්දැකීම නැවත නැවත පරීක්ෂා කරන්න තිබෙනා වූ මේ තණ්හාව නිසා නැවත නැවත මොකද්ද වෙන්නේ පින්නතුනි? නැවත නැවත වචනවල හැඩරුව වෙනස් කර කර වචනවල ඉස්සරහා පස්ස වෙනස් කර කර නැවත නැවත මොනවද ප්‍රකට වෙන්නෙම පින්නතුනි? ප්‍රකට වෙන්නෙම වචනම තමයි. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඊට පස්සේ මේ අයව අරගෙන යනවා මේ පින්නතුන් අරගෙන යනවා බුදු පියාණන් ඊළඟට මේ කායනුපසනාවේ තුන්වෙනි තැනට. කායानुපසනාවේ තුන්වෙනි තැනට අරගෙන ගිහිල්ලා දැන් මොකද්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ? ආස්වාසය මුළුමනින්ම දැනෙනවා නම් ඒ බව දැනගන්න. ආස්වාසය මුළුමනින්ම දැනෙනවා නම් ඒ බව දැනගන්න. එහෙම නැත්නම් අපි සරල කරලා කියනවා මේකේ මුල දකින්න, ඒ කියන්නේ මේකේ හට ගැනීම දකින්න, මේකේ මැද දකින්න, මේකේ Nirodha දකින්න. අන්න එතකොට දැන් මේ පින්නතුන් කියනවා භාවනා අධ්‍යක්ීම් මරා පෞගේ වැඩසටහන වලදී මේ පිළිතුන්ට ඇහිලා ඇති ඒ බණ අහන්න නැවත වරක් එහෙම නැත්නම් මේ පෞගේ දවස්වලදී මේ සීලස් කණ්ඩායම මේ මෑතකදී ඊටමත් මෑතකදී එතන ඉන්නවා සෝතාපන්න වෙච්ච අය කීප දෙනෙක් මෙවට මාස කීපයක් ඇතුළත පින්නතුනි අන්නේ අය කියනවා දැන් මට මේ මම දැන් මෙතන කියන වචනය කෑලි වලට කැඩි කැඩි ගියා මම කියලා කැඩි කැඩි ගියා කියලා එක එක්කෙනා එක එක විදියට පින්නතුනි අත්දැකීම තියෙනවා. අන්න මම දැන් මෙතන කියන එක තනි වචනයක් විදියට තිබිලා දැන් කෑලි වලට කැල්ලා මම කියන එක කෑඩි වලට කරුණා මම වෙනස් වෙලා මම නැති වෙලා මම 100% නිරෝධ ගිල්ලා දැන් කියන එක ප්‍රකට වෙන මට්ටමට මට ප්‍රකට වුණා. අන්න ඊට පස්සේ ඒකත් ඉවරලා ගිහිල්ලා මේ මම දැන් මෙතන කියන එක ඊටත් වඩා තවත් විදියට ආවා. දැන් එතකොට මෙන්න දැන් මම දැක්කා මම දැන් මෙතන කියන එකේ මුල මම දැක්කා පැහැදිලිවම, මැද මම දැක්කා පැහැදිලිවම, අග මම දැක්කා පැහැදිලිවම. ඒ වෙලාවේදී මට අවබෝධුණා මෙන්න මේ මම එහෙම නැත්නම් මමයා හටගන්නේ මෙන්න මේ තනින් තන එතනම ඇති වෙලා එතනම නිරෝධ වෙනවා. එකම චිත්තක්ෂණයකින්වත් එහාට යන්න මම යට එහෙම නැත්නම් මම කියන එකට මගේ කියන එක මගේ ආත්මය කියන එක නැත්නම් මේ තණ්හා මාන දිට්ඨි තුන එක චිත්තක්ෂණයකට වඩා නැහැ. මේ දෙකක් අතර සම්බන්ධයක් නැහැයි කියන එක මට හොඳටම අවබෝධ වුණා කියලා මේ පින්නතුන් රාශියක් මේ වුණට කමටහන් දීලා තියෙනවා. පින්නතුනි ස්කයිප් ජාලය හරහා මේ භාවනා වැඩසටහනට පැමිණි යෝගාවචරය.
නිසා ඒ පින්නතුන්ගේ අත්දැකීම මේ පින්නතුන්ටත් මෙවුන ඇති. නමුත් තවම අවස්ථාවක් ලැබිලා නැතුව ඇති. ස්කයිප් හරහා හෝ කමටහන ගන්න. ඒ නිසා තියෙනවා නම් අත්දැකීම් ස්කයිප් හරහා සම්බන්ධ වෙලා ලෝකෙ කොතන හිටියත් ප්‍රශ්නයක් නැහැ. මේ ස්වාමින් වහන්සේ සුදුසු කල්ද කියලා බලන්න ඕනේ නැහැ. මේ ස්වාමින් වහන්සේ ඇඳගෙන ඉන්නා වූ සිවුරැඩරුව බලන්න දෙයක් නැහැ. මේ ස්වාමින් වහන්සේගේ ඇඟේ උසපල්ල බලන්න දෙයක් නැහැ. මේ ස්වාමින් වහන්සේගේ තිබෙනා වූ මේ ආශ්චර්යය නැත්තම් බුදුරස් බලන්න දෙයක් නැහැ. ඒ සියල්ල පැත්තකින් ඉඳලා තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කළා. තමන්ට පුළුවන් සැකයක් තියෙනවා නම් විචිකිච්ඡාවක් තියෙනවා නම් ඒක පැහැදිලි කරගන්න පිණිස. එහෙම නැතුව මේකට වචන ලියලේ හිටියට තමන්ට මේකට පැහැදිලි කිරීමක් ලැබෙන්නේ නැහැ. මොකද ස්වාමීන් වහන්සේ හමු වෙන්න උත්සාහ කරා නම් ස්කයිප් ජාලය හරහා මේ පිණුතුන්ට ඒ වෙලාවේදීම ඒ සමාධි අධි සමාධි මට්ටමින් ඉන්නා වූ යෝගාවචර පින්නතුනුත් මුණ ගැහෙනවා ස්කයිප් ජාලය හරහාම. ඒ වෙලාවේදී ඒ අය තමන්ගේ අත්දැකීම හරහා මේ අයත් එක්ක සාකච්ඡා කළා තමන්ගේ කමඨාන පිරිසිදු කළ දේවි පින. නිසා මේක ගුරු උපදේශ ඇතුව යන ගමනක්, කමඨාන් සුද්ධ කරමින් යන ගමනක්. නිසා කමඨාන් සුද්ධ නොකර පින්නතුනි තමන්ගේ තිබෙනා මේ විචිකිච්ඡා සැක මේවා දුරු වෙන්නේ නැහැ පින්න. ඒවා දුරු කර ගැනීම සඳහා උත්සාහ ගන්න. එතකොට මේ වුණට තමන්ට තේරෙවි. ඉතකන් තේරෙන්නේ නැහැ. මම මේ වුණටත් සෝවාන් වෙලා තමයි ඉන්නේ. සෝවාන් වෙලා කියන පිනදුනේ මෙන්න මේ අනිත්‍ය පැහැදිලිව අවබෝධ වෙලා තියෙනවා. අනිත්‍ය පැහැදිලිව දැකලා තියෙනවා. මට අනිත්‍ය කියන්නේ ඒක කියලා තේරුනේ නැතුණාට මගේ බාහිර පැත්තට අභ්‍යන්තරයම එක බාහිර අරගෙන තිනවා. අභ්‍යන්තරයේ අනිත්‍ය දැකලා තිනවා. අනිත්‍ය අධ්‍යක් නිසා අභ්‍යන්තරයේ දුක දැකලා තිනවා. දුක අධ්‍යක් නිසා මේ ප්‍රකට වීම තමයි දුක කියන්නේ. නැත්නම් මේ ප්‍රකට වන්නා වූ වචනයම තමයි දුක. වචනය තමයි දුක. හැබැයි වචනය ප්‍රකට වුණාට ගැටලුවක් නැහැ. වචනය මම දැනගන්නේ නැත්නම් වචනේ දැනගන්නා වූ වචනේ තමයි දුක කියන එක ඔන්න දිගින් දිගටම විවිධ ආකාරයන්ගෙන් විවිධ පැතිකඩ වලින් මේ පින්නතුන්ට දුක්ඛ අවබෝධ වෙන්න පටන් ගන්නවා පින්න. දුක්ඛ පිරිසිඳ දකින්න පටන් ගන්නවා පින්න. නම් දුක්ඛ පිරිසිඳ දැකිය යුත්තේ පින්නතුනි මෙන්න මේ සමාධිය තුලයි. දුක්ඛ පිරිසිඳ දැකිය යුත්තේ සමාධිය තුලයි කියන්නේ එක අරමුණකට කොටු වෙච්ච වෙලාවයි. නිසා මේ සක්මන් භාවනාව පටන් ගත්තු මුල අවස්ථාවවලදී මේ පින්නතුන්ගේ තණ්හාවේ ප්‍රමාණය අධික නිසා තණ්හාව ඉතා විශාල නිසා මේක නැති කර ගැනීමේ ක්‍රමය පිළිබඳ පුළුල් අවබෝධයක් නැති නිසා නැවත නැවත ආස්වාසය ප්‍රකට වෙන වාර ගන්න වැඩි පිණුත්. සද්ද වේදනා සිතුවිලි ප්‍රකට වෙන වාර ගන්න වැඩි නිසා මේ අයට මේවා පූර්ණ ලෙස නැත්නම් විස්තරාත්මකව කෑලි වලට කඩ හොයලා බලන්න තිබෙන්නා වූ විවේක කාලය අඩුයි පිණුත්. අන්නේ විවේක කාලය හොයා ගැනීම තමයි මේ භාවනා කිරීමේ සතර සතිපට්ඨානේ මූලිකම අරමුණ පිණුත්. සතර සතිපට්ඨානේ මූලිකම අරමුණ මේ විවේක කාලය හොයාගන්න. ඒ විවේක කාලයට කියන තවත් නමක් තමයි නිවන කියලා කියන්නේ පිණුත්. එහෙනම් මෙන්න මේ නිවන මේ විදියට අත් නොදැක්ක පින්නතුන් කාටවත් මේ බණ මේ මොහොතේ ඇහෙන්න විදියක් නැහැ පින්නතුනි. ඒ නිවන අත් දැක්ක නිසා Tamanට ඒ පිළිබඳව සැකයක් නැති නිසා නැවත නැවත බණ අහලා නැවත නැවත මේකට බැස ගන්න ඕනයි කියන චේතනාව Taman තුල හටගෙන තියෙන පින්නතුනි. මේ මාර්ගය හරි කියලා Tamanට ඇති වුණා වූ ඡන්දය තුලයි ඒක තමයි තණ්හාව කියන්නේ පින්නතුනි. අන්නේ තණ්හාව දැන් වන විට මේ පිණුද ඇති වෙලා තියෙනවා. මොකක්ද ඇති වෙලා තියෙන්නේ? මේ මාර්ගයට ගමන් කරන්න මාර්ගය තුල ඉන්න දවසේ විනාඩි 5 10ක් 15ක් මම කොහොම හරි වෙන් කරගන්න ඕනයි කියන ඡන්දය මේ පිණුදුන්ට නැවත නැවත ඇති වෙලා තියෙනවා පිණුද. නැවත නැවත ඇති වෙච්ච නිසා නැවත නැවත මේ ඡන්දය තුල මේ බණ ඇහෙනකොට Taman නොදැනුවත්වම Taman ඉස්සරහට යනවා. Taman සෝතාපට්ටි මාර්ගය තුල ඉන්නවා. Taman තමාට කල්යාණ මිත්‍රයා වෙලා තියෙනවා. Taman තමාට කල්යාණ මිත්‍රයා වුණා නම් මේ මොහොත තුල සතිමත්ව ඉන්නවා. සතිමත්ව ඉන්නවා නම් ඒ අවස්ථාවේදී සද්ධර්මයේ තමා තුල තියෙනවා. මෙන්න මේ සතියටයි පින්නතුනි සද්ධර්මය කියන්නේ යෝනිසෝ මනසිකාරයටයි සද්ධර්මය කියන්නේ මේ මොහොතට අනුගත වෙච්ච එකටයි සද්ධර්මය කියලා කියන්නේ. එhmenan අන්න සද්ධර්මයේ තුල තමන් ඉන්නවා. සද්ධර්මයේ තුල තමන් ඉන්නවා නම් එතනම තමන්ගේ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා. යෝනිසෝ මනසිකාරයේ සිද්ධ වෙනවා. යෝනිසෝ මනසිකාරයේ සිද්ධ වෙනවා නම් එතනම තමන් ඉන්නේ
ධම්මානුධම්ම ප්‍රතිපදාව තුලයි පින්නතුනි. එහෙනම් අන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව තුල ඉන්නා වූ මේ පින්නතුන් මේ වෙනට දන්නවයි නම් මේ චිත්තක්ෂණයක් පාසා මොකද්ද වෙලා තිබෙන්නේ? මේ ස්පර්ශ වීමකුයි වෙලා තියෙන්නේ. අන්න ඒකට කියනවා පස්සාහාරය. පස්සාහාරය කියන්නේ ස්පර්ශ වීමෙන් ලැබෙනා වූ ආහාරය. එහෙනම් ලෝකය කියලා කියන්නේ පින්නතුනි මොකද්ද? මෙන්න මේ ස්පර්ශ වූ බව දැන ගැනීමකටයි ලෝකය කියලා කියන්නේ. එහෙනම් මේ පින්දන්නවා මේ ගන්ටාරෙට gediya වැදුනේ නැත්තම් පින්නතුනි ඒකේ සද්දයක් නම් පිට වෙන විදියක් නැහැ. එහෙනම් gediya වැදුනට පස්සේයි සද්ද පිට වෙන්නේ කියන එක දන්නවා පැහැදිලිව. මේ ගිනි පෙට්ටියට ගිනි කූර වැදුනේ නැත්තම් ක්‍රමානුකූලව ගින්දරපත් වෙන විදියක් නැහැ ගිනි පෙට්ටියෙන් කියලා මේ පින්නතුන් හොඳටම දන්නවා පැහැදිලි. නැත්නම් මේ පින්නතුන් දන්නවා මේ ගෑස් කුකර් එක දාන්න ගිල්ලා මේ නොබ් එක කරකවනකොට හරියට ඒ ගිනි ගලේ වදින විදියට කැරකුණේ නැත්තම් ගෑස් කුකර් එක පත් වෙන්නේ නැහැයි කියලා මේ පින්නතුන් දන්න. හොඳ අත්දැකීම් මේ පින්නතුන් තියෙනවා. එහෙම නැත්තම් සමහර වෙලාවට ලයිට් එක දාන්න කියලා ස්විච් එක දැම්මට ස්විච් එක සම්පූර්ණයෙන් නියමාකාරයට ක්‍රමානුකූලව වැටුනේ නැත්තම් ඒකට ටක් ගාලා සද්දයක් එක්ක ස්විච් එක කියලා වදින්නේ. අන්න ඒ විදියට ස්විච් එක වැටුනේ නැත්තම් පින්නතුනි ලයිට් එක නැත්නම් බල්බ් එක පත් වෙන්නේ නැති බව මේ පින්නතුන් දන්න. එහෙනම් හැම දෙයක්ම ඒ ස්පර්ශය සිද්ධ වුණාට පස්සේ තමයි ඒක ඊළඟදී දැනගන්න පුළුවන් වෙන්නේ කියන එක. ලයිට් එළිය දැනගන්න පුළුවන් වන්නේ ස්විච් එක හරියට වැටුනොත් පමණයි කියන එක මේ පින්නතුන්ගේ ආර්ය පරිශ්‍රණ විදියට කරලා බලන්න පින්නතුන්. ගිනි පෙට්ටියක් අරගෙන ගිනි කූරක් අරගෙන ගහලා බලන්න මේ ගිනි පෙට්ටියට ගිනි කූර ගිහිල්ලා ලං කරලා තිබ්බට ලං කරගෙන හිටියට ගින්දරපත් වෙනවද කියලා. අන්න එතකොට තේරෙනවා මේක ස්පර්ශ වෙලා ඉවර වීමත් සමගයි ගින්දර පිට වෙන්නේ පින්නේ. එහෙනම් ගින්දර කියන එක තියනවා කියන එකත් නෙමෙයි, ගිනි පෙට්ටිය තියනවා කියන එකත් නෙමෙයි, ගිනි කූර තියනවා කියන එකත් නෙමෙයි, මේකේ වෙඩි බෙහෙත් තියනවා කියන එකත් නෙමෙයි පින්නතුනි. මේ කියවෙන්නේ උපමාවක් විදියට මේ පින්නතුන්ට මේක විස්තර කරන්න වෙන භාෂාවක් නෑ. මොකද මේ පින්නතුන් තවම ආර්ය භාෂාව දන්නේ නැති නිසා. අනාර්ය භාෂාව සම්මුතික භාෂාව තුළ මෙන්න මේ වගේ ඕනම උපමාවක් කරගෙන බලන්න. මෙන්න මේ සෑම උපමාවක්ම තමන්ගේ ආර්ය පරිශ්‍රණයේ තමා තුළ සිද්ධ වෙනවා. තමා තුළ ඒක සිද්ධ වීම ප්‍රමාණවත් තරම් යෝනිසෝ මනසිකාරයක් දැන් තියෙනවා. ඒ සඳහා ප්‍රමාණවත් තරමට පර්යංක භාවනාවක් මේ අය තුළ වෙලා තියෙනවා. සක්මන් භාවනාවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ අයට දැන් ඇවිදිනවා කියන්නේ දවසේ ඕනෑම වෙලාවක තමන් කාමරෙන් කාමරයට මාරු වෙනකොටත් ඇවිදීමක් තමයි සිද්ධවන්නේ. සක්මනක් තමයි සිද්ධවන්නේ. ඒක තමා තුළ වර්ධනය වෙලා තියෙනවා නේද කියලා දන්නවනම් අන්නේ දැනගැනීමට කියනවා පින්නතුනි සෝතාපට්ටි අංග තමන් ළඟ තියෙනවා කිය. සෝතාපට්ටි අංග මොකද්ද? මේ තෙරුවන් සමග මම ඉන්නා වූ බව දැනගැනීම. තෙරුවන් සමග මම ඉන්නා බව දැනගන්නවා නම් පින්නතුනි දැනගන්න තිබෙනා වූ වැදගත්ම සාධකය තමයි මොකද්ද? මේ ධර්මයත් එක්ක මම ඉන්නවා. එහෙනම් තමන් ඇවිදිනකොට ඒ බව දන්නවා නම් පින්නතුනි ඊට වඩා තවත් ධර්මයක් දැනගන්න පුළුවන්ද? ඊට වඩා තවත් ධර්මයක් දැනගන්න බෑ. මොකද හේතුව මේ වන විට මේ පින්නතුන්ගේ මේ දීලා තිබෙනා වූ විවිධාකාර අධිවචන ටික නැත්නම් පැනවිලි ටික දැන් වන විට මොකද වෙලා තියෙන්නේ? සංසිඳිලායි තියෙන්නේ පින්නු. වචන ටික සංසිඳුණා නම් දැන් Tamanට රූපයක් කියලා ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි පරිසරයේ රූප නැතුව නෙමෙයි. නැත්නම් සද්දයක් කියලා ප්‍රකට වෙන්නේ නැහැ. නැත්නම් පරිසරයේ සද්ද නැතුව එහෙම නැත්නම් කාක්කෝ කෑ ගහන්නේ නැතුව නෙමෙයි. ගෙම්බෝ කෑ ගහන්නේ නැතුව නෙමෙයි. වාහන හෝන් ගහන්නේ නැතුව නෙමෙයි. ඔක්කොම දේවල් ඇති. හැබැයි මට ඒවායේ ගැටලුවක් නැහැ. ඒවා පිළිබඳ මට දැනගැනීමක් නැහැ. මල් ගස් තියෙනවා, ගෙම්බෝ ඉන්නවා, ගෙවල් තියෙනවා, පාරේ පිරිසු යනවා, වාහන යනවා, ඔක්කොම තියෙනවා. හැබැයි මට රූපයක් කියලා ප්‍රකට වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මගේ කකුල පොළවේ වදිනවා, නැවත නැවත වදිනවා, කකුල් දෙක මාරුවෙමාවට යනවා, ධනහිස නැවෙනවා, තුනටිය වෙනවා, අරේ තියෙනවා, මෙහෙ තියෙනවා. ඉස්සර නම් අඩි 5ක් යනකොට කකුල රිදෙනවා. දැන් අඩි 5 නෙමෙයි, අඩි 500ක් නෙමෙයි, පැය දෙකක් ඇවිදිනවා. හැබැයි කකුල රිදිච්ච බවක් නම් දන්නේ නැහැ. වේදනාවක් ආපු බවක් නම් දන්නේ නැහැ. කකුල පොළවේ වැදිච්ච බවක් දන්නේ නැහැ. වම කියලා කියවෙච්ච බවක් දන්නේ නැහැ.
හැබැයි පින්නතුනි මේ සියල්ල සිද්ධ වෙලා නැද්ද? මේ සියල්ල සිද්ධ වෙලා තියෙනවා. රූපත් දැකලා තියෙනවා. කකුල පොළවේ වැදලා තියෙනවා. වම දකුණ කියලා කියවලා තියෙනවා. සද්දේ කියලා කියවලා තියෙනවා. වේදනාව කියලා කියවලා තියෙනවා. සිතුවිලිත් පහළ වෙලා තියෙනවා. හැබැයි එකක්වත් පිළිබඳව මම දැනීමක් නැහැ. දැනීමක් නැති බව මම දන්නවා. අන්න දැනීමක් නැති බව දන්නා වූ සමස්ත කාලය මොකද්ද පින්නතුනි? ඒ සමස්ත කාලය තමයි පින්නතුනි නිවන. නිවන. ඕකට මේ මොහොතේදී අපි නිවන කියන වචනේ නෙමෙයි පාවිච්චි කරන්නේ. බුදු පියාණන් වහන්සේ මේ මොහොතේදී තමයි මේකට පාවිච්චි කරන්නේ. මොකද? සතිය කියලා. අන්න සතිය සතර සතිපට්ඨානේ. සතර සතිපට්ඨානේ දැන් එහෙමනම් මේ පින්නතුන් දවසේ වැඩි වේලාවක් තමන් හිටියේ කාර්යාලයේ වුණත්, තමන් හිටියේ වැසිකිළියේ වුණත්, තමන් හිටියේ කුස්සියේ වුණත්, තමන් හිටියේ කක්කුස්සියේ වුණත් මොකද්ද තමන් තුළ සිදු වෙලා තිබෙන්නේ? කොහෙද තමන් ඉඳලා තියෙන්නේ? තමන් ඉඳලා තියෙන්නේ සතර සතිපට්ඨානය තුලයි. හිතිය බව දන්නවා මිසක් පින්නතුනි ඉන්න කලින් නම් දැනගන්න විදියක් නැහැ කියලා දැන් තමන්ට අවබෝධ වෙලා තියෙනවා. පැහැදිලිව මොනවා හරහාද? ප්‍රකට වෙන බව දැන ගැනීම හරහා. ප්‍රකට වෙන බව දැන ගැනීම හරහා. එනම් මම කියලා කිව්වේ කවුද පින්නතුනි? මම කියලා කිව්වේ මෙන්න මේ දැන ගැනීමට භාජනය වීමේදී හටගන්නා වූ මේ රූකඩයයි. මම කියලා කිව්වේ දැන ගැනීම තුල හටගන්නා වූ රූකඩය. එහෙනම් පින්නතුනි ඒ රූකඩය මොකද වෙන්නේ? දැන ගැනීම තුලම දැනගන්නකොටම ඒ රූකඩය මොකද වෙන්නේ? ඒ රූකඩය නිරෝධ වෙනවා පින්නතුනි. එහෙනම් ආස්වාසය කියන රූකඩය මම කියන්නේ ආස්වාසය කියන රූකඩයයි මේ පිළිතුරු දන්නවා නම් ආස්වාසය කියන රූකඩය කොහෙවත් නැතුව ඉඳලා මෙන්න හටගත්තා. ආස්වාසය බව දැනගන්නකොට ඒ රූකඩය තියනද පින්නතුනි? ඒ රූකඩය නැහැ. ආස්වාසය කියන රූකඩය හටගත්තා. හටගත්තු බව දැනගන්නකොටත් ඒ රූකඩය නැහැ. දැන් තියෙන්නේ මොකද්ද රූකඩය? ආස්වාසය බව දැනගත්තා වූ රූකඩයයි. එහෙනම් පින්නතුනි ඒක දැනගන්නකොට ඒ රූකඩයටත් මොකද උනේ? ආස්වාසය බව දැනගත්තා වූ බව දැනගැනීමේ රූකඩය වෙනකොට ආස්වාසය දැනගත්තා වූ රූකඩයක් නැහැ පින්නතුනි. අන්න ආස්වාසය හටගත්තා. ආස්වාසය හටගත්ත කියන්නේ මම හටගත්තා. එහෙනම් මේ මොහොතේ හටගත්තා වූ මම ඒ බව දැනගන්නකොටත් නිරෝධ වෙලා නේද පින්නතුනි? එහෙනම් මේ උන්ට මේ පින්නතුන් කියන්නේ නැති මම දැක්කේ නිරෝධයක් කියලා. අන්න තමන්ගේ තිබුණා වූ අවිද්‍යාව දැන් ප්‍රහාණය වෙන්න ඕන. ඒ නොදැනුවත්කම ප්‍රහාණය වෙන්න ඕන. මම දැක්කේ නිරෝධයක් නෙමෙයි පින්නතුනි. මොකක්ද මම දැක්කේ? මම දැක්කේ හට ගැනීමයි. හටගත්තු බව දැන ගැනීම තුලම නිරෝධ වුණා. එහෙමනම් මම හටගත්ත බවක් දැනගත්තා. නිරෝධයක් දැනගත්තා පින්නතුනි. හට ගැනීම පමණක් නෙමෙයි දැනගත්තේ, නිරෝධෙකුත් දැනගත්තයි කියලා දැන් මෙන්න මේ පින්නතුන්ට පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒක හැබැයි තමා තුලින් ලැබුණා වූ අත්දැකීම මිසක් මේ හාමුදුරුවෝ කියපු එහෙම නැත්නම් මේ ශබ්ද වාහිනී යන්ත්‍රයෙන් කියපු එකක් නෙමෙයි පින්නතුනි. ශබ්ද වාහිනී යන්ත්‍රයෙන් කියවෙච්ච එකක් නෙමෙයි. ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් කියවන ලද්දක් නෙමෙයි. දීපංකර බුදු පියාණන් වහන්සේ විසින් කියවන ලද්දක් නෙමෙයි. මේ ස්වාමින් වහන්සේ විසින් කියවන ලද්දක් නෙමෙයි. මේ ලවුඩ් ස්පීකර් එකෙන් කියවෙච්ච එකක් නෙමෙයි. කොහෙන් ආපු එකක්ද? මේ පින්නතුන් දැනගත්තා වූ එකක්. දැනගත්තා වූ බව දැනගත්තා වූ එකක්. එහෙමනම් දැන් දන්නවා පැහැදිලිවම මම ඉන්නේ එක චිත්තක්ෂණයක් තුලත් වෙනස් වෙමින් කියන එක. එහෙනම් ඒ චිත්තක්ෂණයේ ආරම්භයේදී ශූන්‍යතාවයක් තුල, එහෙනම් ඒ චිත්තක්ෂණය අතරමැද ශූන්‍යතාවයක් තුල, එහෙනම් ඒ චිත්තක්ෂණයේ අවසානයේ ශූන්‍යතාවයට පත්වන්නා වූ මෙන්න මේක තමයි පින්නතුනි නිවන. එහෙම නැත්නම් මේ මොහොතේදී ඒකට මේ ආරම්භක අවස්ථාවේදී මේ පින්නතුන් කියන්නේ බුදු පියාණන් වහන්සේ පාවිච්චි කරන්නා වූ නම සතිය පින්නතුන්. එහෙනම් මේ පින්නතුන් මෙන්න මේ සිදුවෙන දේ දන්නවා නම් පින්නතුනි දැනගැනීමේ ආරම්භක මොහොත කියන්නේ මොකද්ද? දැනගැනීමේ ආරම්භක මොහොත සතිය. එහෙනම් දැන ගැනීම කියන්නේ පින්නතුනි මොකද්ද?
සතියෙන් වෙනස් වෙනවා. එහෙනම් අසතිය කියන්නේ මොකද්ද පින්නතුනි? වෙනස් වීම. වෙනස් වීමෙන් නැවතත් යන්නේ කොහෙටද? නැවතත් යන්නේ නොදැනුවත් තැනටයි, නොදැන හිටියා වූ තැනටයි, දැන ගැනීමක් නැති තැනටයි යන්නේ. දැන ගැනීමක් නැති තැනට ගියා නම් නැවතත් සිදු වුණේ මොකද්ද? වෙනස් වීමක් සිද්ධ වුණා. මොකද්ද පළවෙනි වෙනස් වීම? නොදැනගත් තැනින් දැනගත් තැනට වෙනසක් වුණා. දැනගත් තැනින් නොදැනගත් තැනට වෙනසක් වුණා අපිට. එහෙනම් මමයා හටගෙන මමයා ඉන්නේ කොයි මොහොතේද පමණක් පින්නතුනි? මමයා ඉන්නේ මමයා හටගන්නේ නැත්නම් නාම රූපය හටගන්නේ සංඥාව හටගන්නේ කොතනද පින්නතුනි? මෙන්න මේ නොදැනුවත්කමින් දැනුවත්කමට යන චිත්තක්ෂණේ ආරම්භය මමයා හට ගැනීම, ඒ බව දැන ගැනීම කියන්නේ ඊළඟ චිත්තක්ෂණය. ඒ චිත්තක්ෂණේ ආරම්භය කියන්නේ මමයාගේ නිරෝධයයි පිණුත්. එහෙනම් අන්න හටගත්තා වූ මමයා නිරෝධ වෙනකොට ඒ බව දැන ගැනීම සඳහා තවත් හට ගැනීමක් තියෙන්නේ පිණුතුනි. එහෙනම් ඒ හට ගැනීම කියන්නේ කලින් හට ගැනීමට සම්බන්ධ එකක්ද? සම්බන්ධ නම් පින්නතුනි ඒක තීද්දි තව එකක් හටගන්න බෑ. එහෙනම් ඒ තවත් හට ගැනීමක්. එහෙනම් මමයා කියන්නේ එකක් මත එකක් මේ එකතු වෙමින් යන එකක් නොවන බව දැන් Tamanට 100%ක් පැහැදිලි නේද පින්නතුනි? 100%ක් Tamanට අවබෝධ වෙලා තියෙනව නේද? එහෙනම් මම කියන්නේ ඇහෙන් රූප බලලා, කනෙන් ශබ්ද අහලා, මේ නහයෙන් ගඳ සුවඳ බලලා, මේ කයෙන් පහස ලැබලා, මේ කටින් රස බලලා, මේ සිතෙන් එහෙම නැත්නම් මනසෙන් සිතුවිලි හදන්න පුළුවන්. මේ කොටස් 6ක දෙකකුවත් තියා පින්නදුනි. කොටස් 6 එක කොටසක් ගත්තොතින් මේ එක ආයතනයක් ගත්තොතින් ඒ ආයතනයෙන් ප්‍රකට වන්නා වූ රූපයවත් දකින්න ඒ රූපයට බෑයි කියන එක දැන් Tamanට තේරෙනව නේද කියලා දැන් Tamanට 100%ක් පැහැදිලි වෙනව නේද? අවබෝධ වෙනව නේද? මේක තමයි පින්නදුනි මෙන්න මේ ධම්මට්ඨිති ඥානය පහළ වුණ කෙනාට ඒ හරහා පහළවන්නා වූ අන්වයේ ඥාන කියලා කියන්නේ. ධම්මට්ඨිති ඥානය පහළ වෙච්ච පින්නදුන්ට ඒ හරහා පහළවන්නා වූ අන්වය ඥාන එහෙම නැත්නම් චින්තාමය ඥාන නැවත නැවත මේ විදර්ශනාව හරහා ණය විදර්ශනාව සිද්ධ වීම තුළින් මේ පින්නදුන් ලැබෙනා වූ ඥානවල මට්ටම් පින්නදුනි ඔන්න ඔය ආකාරයට මේ පින්නදුන් තුල මේ වන විට මේ ඥාන පහළ වෙලා ඇති පිණුත්. ඔය ඥාන පහළ වෙලා ඇති නැවත නැවත ඔය ඥාන පහළ වෙන නම් මොකද වෙන්න ඕන? මේ පිණුතුන් නැවත නැවත පිණුතුනි දවසට විනාඩි 5ක් 10ක් මේ බණ ඇහෙනවා නම් මේ පිණුතුන් දවසට විනාඩි 5 10 නෙමෙයි අවම වශයෙන් පැයකට වැඩි කාලයක් සමහර අය පැය 2 3 භාවනා කරනවා ඇති. ඒ අයට දැන් භාවනාව කටුවටුන්නක් වෙලා නැතුව ඇති. කටුවකුලක් වෙලා නැතුව ඇති. gedara වැඩ කටයුතු කරනවා ඇති. gedara වැඩ කටයුතු කිරීම පිළිබඳව Tamanට දැනීමක් නැතුව ඇති. දැනීම ඇති Tamanට මම ඉන්නේ සතිය තුලයි, මම ඉන්නේ සතිමත්වයි, මම ඉන්නේ ධර්මානුධම්ම ප්‍රතිපදාව තුලයි, මම ඉන්නේ යෝනිසෝමනසිකාරය තුලයි, මම ඉන්නේ සෝතාපට්ටි මාර්ගය තුලයි, මගේ ළඟ තියෙන්නේ සෝතාපට්ටි අංගයි කියන ඔන්න ඔය දැනීම මේ පිණුදුන්ට ඇති. අන්න එහෙමනම් දවසේ වැඩි වේලාවක් මම දැන් මෙතන කෑලි කෑලි වලට කැඩි කැඩි යනවා පින්නදුනි. දැන් නම් ඒකට පරයන්ක භාවනාවක් ඕනේ නෑ. දැන් නම් ඒකට සක්මන් භාවනාවක් ඕනේ නෑ. වැසිකිළියේදීත් මම දැන් මෙතන කෑලි වලට කැඩෙනවා පින්නදුනි. එහෙනම් ඔන්න ඔය ආකාරයට දැන් මේ අරමුණු ක්‍රමානුකූලව සංසිඳිලා තියෙනවා නම් සංසිඳිත බවක් දන්නවා නම් සංසිඳිත බව දැනගන්න පින්නදුනි. ඒ වචන ප්‍රකට විමාරා නෙමෙයි සංසිඳිත බව දැනගන්නේ කොහොමද? මේ කිසිදු දැනීමකින් තොරව නොදන්නා වූ තැනක තමන් ගත කරන්නා වූ කාලය ක්‍රමානුකූලව වැඩි වෙමින් යනවා. සතිමත්ව ඉන්නා වූ කාලය ක්‍රමානුකූලව වැඩි වෙමින් යනවා. සතිමත්ව ඉන්නා වූ කාලය ක්‍රමානුකූලව වැඩි වෙමින් යන නිසා තමන්ට ලෝකය කියලා මේ මැවෙන්නා වූ රූප ප්‍රකට වෙන වාර ගන්න ක්‍රමානුකූලව අඩු වෙමින් තියෙනවා. එහෙනම් මමය හටගන්නා වූ වාර ගන්න ක්‍රමානුකූලව අඩු වෙමින් තියෙනවා. මමය හටගෙන ඉන්නා වූ වාරේ නම් චිත්තක්ෂණයක් පමණයි. හැබැයි මමය නැති අනික් වෙලාවල් වල චිත්තක්ෂණ වල වෙනස් වීමක් නැහැ. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැත්තම් එතන චිත්තක්ෂණ නැහැ. අන්නේම
වෙනස් නොවන තැනේ නම් මේ සදාකාලික නිවන කියන එක පිළිබඳව දැන් මේ පින්නතුන්ට සැකයක් නෑ පින්නතුන්. මේ තවම පංච උපාදානස්කන්ධය අවබෝධ කරගෙන නෙමෙයි පටිච්චසමුප්පාද ධර්මතාවයේ කැලි කැලි වල කල්ලා නෙමෙයි පින්නතුනි මේ මූලික මට්ටමේ ඉන්නා වූ භාවනා යෝගාවචරින් මේ අය ආරම්භක මට්ටමේ භාවනාවට ප්‍රවිෂ්ඨ වීම මට්ටමේ භාවනාවේ ආධුනික මට්ටමේ ඉන්නා වූ යෝගාවචර පින්නතුන්ටත් මේ වන විට නිවන පිළිබඳව නම් සැකයක් නැතුව ඇති පින්නතුනි මේ ධර්මතාවයට තමන් අනුගත වුණා නම් තමන්ගේ කුසල් හරහා එහෙනම් මේ තමා දන්නවා දැන් තමා තුලින් තමා දැකීම මගේ තුලයි ධර්මයේ තියෙන්නේ මගේ තුලයි සද්ධර්මයේ තියෙන්නේ එනම් මේ ලෝකයේ සියලු දෙනා කරන්නා වූ විකාර වලින් බැහැරව මට මේ සද්ධර්මයට අනුගත වෙලා ඉන්න පුළුවන් නේද කියලා දැන් ගැටලුවකින් තොරව තමන් තුල සද්ධර්මයේ තියෙනව නේද කියලා මෙන්න මේ සෝතාපට්ටි අංග තුල ඉන්දීමහරා තමන්ට අවබෝධ වෙලා තියෙනවා අන්නේ අරා මේ පිළිදුන් තමන්ගේ ගමන යනවා මේක අම්මා තාත්තට කියන දෙයක් නැහැ මේක පෝස්ටර් ගහන දෙයක් නැහැ මේකෙන් ප්‍රොමෝෂන් හම්බ වෙන්නේ නැහැ මේකෙන් වෙන්නේ හම්බ වෙන්නේ ඩිමෝෂනුයි රැකියාවෙන් බැහැර වෙන එකයි මේ දැන් චේතනා පහළ ඇති මේ රස්සාවට ගිහිල්ලා හරියන්නේ නැහැ මේව දැන් ටික ටික අඩු කරන්න ඕන කියලා මේ විවිධාකාරයට මේ පින්නතුන් කමටහන් ගන්නකොට කියනවා ඒවා මේ පින්නතුන් තුලත් දැන් වෙනකොට පහළ වෙලා ඇති හැබැයි කලබල වෙන්න එපා පින්නතුනි වෙන්න දේ වෙන්න ඇරලා බලාගෙන ඉන්න හැබැයි අකිරිවාදයට යන්න කියනවා නෙමෙයි මේ ඡන්දය නැවත නැවත මේ පැත්තට වැඩි වෙනවා ඒක තමයි හේතුඵල ධාම තුල සිද්ධවන්නේ තමන් නොදැනුවත්වම තමන් නිවන පැත්තට තල්ලු කරනවා තල්ලු වෙනකොට ගෙදර කෑම හැදෙනවා කෑම හැදිච්ච බව දන්නේ කෑම මේසෙ උඩ තියෙන කොටයි වෙනදනම් බණ්ඩක් අතර ගන්නකොට බෝංචි අතර ගන්නකොට පීය අතර ගන්නකොට දන්නවා මේ පීය කොයි පැත්තෙන්ද කපන්න ඕන කියලා හොයනවා පීය මේ වෙලාව නම් පිනුදුනි පීය අතට ගන්නවද පීය මිටෙන්ද අල්ලන්නේ පීය අගින්ද අල්ලන්නේ කියලා දන්නේ නැහැ හැබැයි පීය අල්ලු බව දන්නේ නැහැ හැබැයි කෑම ටික මේසෙ උඩ තියෙනකොට දන්නවා එහෙම කමටහන් දුන්නු අය ඉන්නවා මේ පිනුදුන් අහලා බලන්න YouTube ජාලේ හරහා එතකොට කියනවා කෑම ටික මේසෙ උඩ තියෙන වෙලාවේදී කෑම තියෙන බව දන්න. එහෙනම් කෑම හැදිච්ච බවද කෑම කඩෙන් ගෙනල්ලාද කෑම දෙයියෝ ගෙනත් දීලාද කියලා දන්නේ නැහැ. හැබැයි කෑම මේසෙ උඩ තියෙන නිසා ගෙදර අයගෙන් ගැටලුවකුත් නැහැ. ගෙදර අයට වෙනදට වඩා කෑම ටිකත් රසට තියෙනවා. කෑම වල ලුණු වැඩි කියන්නේත් නැහැ, ලුණු මදි කියන්නේත් නැහැ, මිරිස් දාලා නැහැ කියන්නේත් නැහැ. ඒ අයත් බොහොම ප්‍රීතියෙන් කනවා. දැන් දන්නවා අනේ අපේ අම්මා නම් භාවනා කරමින් ඉස්සර නම් ලතෝනි ගානවා අපිට බනිනවා කෙලවරක් නැහැ. උයන්න පටන් ගත ඉඳලා අපිට ඉන්න බැයිද පොඩ්ඩක් උදව්වක් කරන්න වෙයිද පොල් ටික ගාලා දෙන්න බැයිද මේ මිරිස් ටික කපලා දෙන්න බැයිද ලුණු ගෙඩිය සුදු කරන්න බැයිද කියලා දැන් නම් එක සද්දයක්වත් නැහැ. අම්මා ගෙදර ඉන්නවද කියලා අපි දන්නෙත් නැහැ. මේසෙ ළඟට එනකොට කෑම ටික තියෙනවා අපිට හරි හොඳයි අම්මා කියලා. දැන් අන්න අම්මට ඒ අයගේ උදව්වක් ලැබෙනවා පිනතුනි. තාත්තට උදව්වක් ලැබෙනවා. තාත්තා ඒ දවස්වල ගෙදර නැහැ මේ 4-5ට එනවා. ආයි ගිහලා රෑ 10ට 11ට 12ට එන්නේ. බීලා ආරාමයක් කළා කොහේ ගිහලාද? දැන් මේ මුකුත් නැහැ. මේ 4-5ට ඇවිල්ලා රස්සාව ඉවරලා තමන්ගේ වැඩ කළා මේ ටීවී එක දාලා තියාගෙන ඉන්නවා බලනවා මේක අරකයි මේකයි අපිට පාඩම් කරගන්න විදියක් නැහැ. කෑ ගහනවා ටීවී එකේ මේ දේශපාලන කතාවයි අරවයි මේවයි. දැන් මේ එකක්වත් නැහැ. ටීවී එකක් ගෙදර ඇත්තෙත් නැහැ වගේ දැන් ඉතින් මම පාඩම් කරගන්නවා. තාත්තා ඉන්නේ කාමරේද තාත්තා ඉන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. ඔන්න තාත්තා පිළිබඳවත් මේ දූපුතුන්ගේ තමන්ගේ ප්‍රීතියක් වෙනවා. නිසා දූපුතුන් තමන්ගේ දේවල් පැත්තකින් ඉඳලා තමන්ට උදව් කරනවා. මේ පින්නු සංසාරයෙන් ඈතර වෙනවා. ඒ ඇත් තමන් පසුපස ඒ ඊට පස්සේ අම්මා තාත්තා තමන් පසුපස ඒ ඊට පස්සේ ඒ අනුව මේ පින්නු මුළු ලෝකයටම පාඩමක් උගන්වමින් මේ සංසාරයේ සියලු දෙනා විකාර කරමින් නටමින් මේ දඟල අතරතුර තමන් සංසාරයෙන් ඈතර වෙලා ලෝකයට පාඩමක් කියාගෙන ගමන් කරන්නා වූ කාලය මේ මොහොතේදී මේ ශබ්ද වාහිනී යන්ත්‍රයට ලැබිලා තිබෙනා වූ ඒ විශ්ව බලතල නම් නිමා වෙමින් යන්නේ පින්නතුනි. ඒ අනුව මේ මොහොතේ ප්‍රකට වීමක් තියෙනවා. මේ පින්නතුන් වෙනුවෙන් මේ නිරෝධ වීමට තිබුණා වූ ධර්මතාවයන්ගේ නිරෝධයක් අවසන් වෙලා තියෙනවා කියන එක ඒ බවත් මේ මොහොතේ ප්‍රකට වුණා. මේ මොහොතේ දැනගත්ත මිසක් මීට පෙර මොහොතේ දැනගත්ත ගන්න නෙමෙයි. ඒ බව දැනගනකොටත් ඒකත් නිරෝධ වෙලා තියෙන්නේ. එහෙනම් මේ පින්නතුන්ටත් දැන් ඒක නිරෝධ වෙලා තියෙන්නේ. ඒ සඳහා මේ වර්ෂ 2017 සැප්තැම්බර් මාසේ 19 වෙනිදා උදෑසන 5ට පමණ මේ අග්ගොන ප්‍රදේශයේ මේ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන්නා වූ ආරණ්‍ය සේනාසන කුටිය මුල් කරගෙන විශ්ව ධර්මතාවයන් විශ්වගත වුණේ මේ සිංහල භාෂාවත් අදිවචනයෙන් ඒ සඳහා විශ්වය පුරා ඉන්නා වූ
ඒ දිබ්බසයි සියලු දෙවිවරුන්ට විශ්ව භාෂාව දන්න නිසා මේ ගැටලුව නැතුව මේ විශ්ව භාෂාව මේ මොහොතේ තිබෙන්නේ සිංහල නිසා සිංහල දන්නා වූ ලෝකේ ඕනම තැනක ඉන්නා වූ පින්දුන ගැටලුවක් නැතුව සංසාරයෙන් ඈතර වෙන තවත් අවුරුදු 2300 නෝඩු කාලයක් පවතින ධර්මයක් විශ්වගත වෙලා තියෙනවා. ඒ සඳහා මේ පින්දුන් දායකත්වයේ දරලා තියෙනවා. ඒ හරහා මේ පින්දුන්ගේ ප්‍රඥාව වර්ධනය වුණා. ඒ දායකත්වය හරහා ධර්ම දානයක් වර්ධුණා. ඒ සියල්ලේ බලෙන් මේ සියලු පින්දුන් මේ පින්දුන් සමග මේ සඳහා උදව් උපකරණ සියලු දෙනාගේ මේ පින්දුන්ගේ ඒ සියලු දෙනාගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.